මෙත් බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට. හොඳයි, සාදුකාරයක් දෙන්න කවුරුත්. නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත් සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, අද මේ පින්වත් හැම දෙනාම කොළඹ ටෙලිවිෂන් රූපවාහිනී මෙත් සදහම් විකාශය ඔස්සේ ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන පිරිසක්. ගෝනපොළ රන්සිරි නිවසේ පදිංචි රංජනී පොල්ගම්පොළ මෑණියන් ඇතුළු දූදරු පිරිස මේ හැම දිනාම එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් ඔබ හැම දිනාටමත් පවුලේ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන සියලු දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණමේ පිනත් ධර්ම දානමේ පිනත් නිවන් අවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, බණ ඇසීම ඔබට නිවන් දොරටුවක් වෙනවා. ඒ වගේමයි ධර්ම දේශනා කිරීම දේශකයන් වහන්සේටත් නිවන් දොරටුවක් වෙනවා. ඒ නිසා බණ අහද්දී අපි කවදා කොතන කොයි මොහොතේ බණක් ඇහුවත් මේ ධර්ම ශ්‍රවණය අපිට නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානෙන් බණ අහන්න දක්ෂ වෙන්න. අද අපි චුට්ටක් විමසලා බලමු අපි මේ යන භයානක සංසාර ගමනේ දැන් අපි චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය පැත්ත චුට්ටක් විස්තර ඇතුව අපිට තේරෙන විදිහට විමසලා බලමු. අපිට ජීවිතේ ප්‍රශ්න නැද්ද? දැන් ඔබට ප්‍රශ්න එහෙම නැද්ද ජීවිතේ? අපි මේ කොච්චර බණ ඇහුවත් මොන විදිහට පින්කම් කරත්
කොහොම සන්තෝෂෙන් ජීවත් වෙන්න උත්සාහ කරත් එක පිට හෙන ගෙඩි පාත් වෙනවා වගේ කරදර එන්නේ නැද්ද මිනිස්සුන්ට? ජීවිතේ කරදර එනවා, ප්‍රශ්න එනවා, ගැටලු එනවා. එනකොට අපිම කියනවා මෙච්චර හොඳට ඉන්න අපිටම ඇයි මේ කරදර? සමහර වෙලාවට අපිට මේ කර්මයේ ස්වභාවය තේරුම් ගන්න බැරි වෙනකොට අපිට ප්‍රශ්න එනකොට අපි මිත්‍යා දෘෂ්ටි වලට වැටෙනවා. සමහර ලාවට පව්කාරයෙක් දිහා බලලා හිතන්න පුළුවන් අච්චර පව්කාරයේ යසාගේට ඉන්නවනේ. එහෙම කියනවන්නේ. අපිටමයි මේ කරදර. අර පව්කාරයන්ට හරියනවනේ. බලාගෙන ඉන්න නැද්ද උන් වැජබෙනවනේ. කොහොන්ට මේ විපාක කියලා අපි හිතන. එතකොට අපිට දෘෂ්ටියක් හැටියට එනවා පව්කාරයන්ට විපාක නෑ වගේ එකක් හිතට එනවා. සමහර වෙලාවට හිතන මෙච්චර හොඳට ඉන්න අපිටම ඇයි මේ කරදර? ඒතර හොඳට ඉන්න මිනිස්සයාටම විපාක කරදර එක පිට එනවා වගේ හිතෙනවා. පව්කාරයට වැජබෙනවා, හොඳට ඉන්න මිනිස්සයාට විපාක එනවා. එහෙම එකක් අපිට හිතෙනවා අපිට ප්‍රශ්න එනකොට. ඊළඟට මෙහෙම දෙයක්ත් තියෙනවා. අපිට ඇස් දෙකෙන් බලලා කර්මය ගැන තේරුම් ගන්න බෑ. කම්ම විපාකෝ අචින්තියෝ කියනවා. මේ කර්ම විපාක විෂය බුදු කෙනෙක්ගේ විෂයක්. ඒක අචින්තියයි. ඒ නිසා අපේ නුවණින් හිත ඉන්න ගියොත් ඇයි අර අච්චර පව් කරන මිනිස්සු අර යසාගේට ඉන්න. මේ හොඳට ඉන්න මිනිස්සයාට මේයි කරදර. කෝ එයාට මේක විපාක. ඇයි අරයට අර එහෙම වුනේ? ඇයි මෙයාට මෙහෙම වුනේ? අපිට ඕන විදිහට අපි එහෙම හිත ගියොත් අපි වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටිවල. මොකද අපේ නුවණින් තේරුම් ගන්න බැරි විෂයක් තමයි කර්ම විපාක. ඒක බුදුහාඳුරු පෙන්වුවේ අචින්ත්‍ය විෂයක්. හැබැයි පින්වතුනි ඇස් දෙකට පේනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ දේ අපිට පේනවා සමහර ලාවට මේ සමාජයේ විශාල හොරකම් වංචාවල් කරන මිනිස්සු. ඒ මිනිස්සු නීතියනුත් මොන ක්‍රමෙන් හරි බේරෙන මිනිස්සු ඉන්නවා. වැජබිලා ඉන්නවා. සමහරු පෙනුමෙන් ගත්ත රත්තරන් පාටයි. මිනිස්සු එනවා දකින්නකොට නැගිටිනවා ගෞරව කරනවා. හැබැයි හොරෙක් වංචනිකෙක් වෙන්න පුළුවන්. හොඳට වැජබිලා ඉන්නවා. එතකොට සමහරුන්ට හිතෙනවා අච්චර පව් කරන මිනිහටමනේ මේ හරියන්නේ. එහෙම දෙයක් ඇස් දෙකෙන් අපිට පේනවද නැද්ද? ඇස් දෙකෙන් පේනවනේ නේ. අපිට යාගේ කර්මයේ සංසාර ගමන පේන්නේ නැහැ. හැබැයි ඇස් දෙකෙන් පේනවා. එහෙම දෙයක් පේන්න තියෙනවා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. මේක අපි තේරුම් ගත්තේ නැත්නම් අපි නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා. ඒ වෙන්නේ පිංගතුනේ අපි ගමු කෙනෙක් ඉන්නවා ජීවිතේ අකුසල්ම කරන මිනිස්සෙක්, පව්කම්ම කරන මිනිස්සෙක් ගැන හිතක්. හැබැයි මේ අකුසල් කරන මිනිස්සයා පිනුත් කරනවද නැද්ද ටිකක් හරි. ඕන මිනිස්සෙක් දිහා බලන්න. ජීවිතේ අකුසල් කර හිටියට එක්ක ගෙදර සතෙකුට හරි කන්න දෙන්න. පිට මිනිස්සුන්ට කොච්චර චණ්ඩිකම් පෙන්නගෙන හිටියත් තමන්ගේ සමහරලාට බිනිඳට දරුවන්ට හරි සලකනා ඉන්න. එක්ක ඒ වගේ ජීවිතේ එක්ක වෙසක් පොසොන් කාලේ එනකොට හරි මොනවා හරි ඔය නම ගහ ගන්න හරි පින්කම් කරන මිනිස්සු ඉන්නවා. එතකොට ජීවිතේ 100ට අපි නිකන් මෙහෙම සාමාන්‍ය තේරෙන භාෂාවෙන් අපි හිතමු 180%ක්ම අකුසල් කරපු කෙනෙක්. හැබැයි 120ක් වගේ කරගත්ත පින් ටිකකුත් තියෙනවා. දැන් මෙයාගේ අකුසලේ බලවත් නම් මරණ මංචකේ මතුවෙලා විපාක දෙන්න බලවත්වම ඉඩ තියෙන්නේ අකුසල් පැත්ත බලවත්. අපි හිතමු යා මරණාසන්න වෙනකොට අර අකුසල් බලවත් වෙලා මරණින් මත්තේ යා කෙලින්ම වැටුණා කියලා හිතන්න නිරේට. නිරේ කියන්නේ පින විපාක දෙන්න තැනක්ද අකුසල් විපාක දෙන්න තැනක්ද? නිරේදි විපාක දෙන්නේ අකුසල් ටික. අර කරපු 180ක් තරම් ජීවිතේ රැස් කරගත් අකුසල් මතුවේවි අපායෙන් අපායට විපාක දෙනවා. ඔබ අහලා ඇති ওই දේවදූත සූත්‍රයේ නිරේට වැටිච්ච කෙනෙක් එක අපායකින් ගොඩ එනව නෙමෙයි. මහා නිරේට වැටිලා දුක් විඳලා එතනින් වැටෙනවා කියන අසිපත් නිරේ. ඊළඟට වැටෙනවා උණුවලු නිරේ කියලා අපායකට. ඊළඟට වැටෙනවා ලෝකුම නිරේට. කොහොම දිගට අපායේ වැටි බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි අකුසලයේ ගෙවෙනකන් චුත වීමක් නැහැ කියලා. කෑගගහ විලාපදීදී අකුසලයේ ගෙව අර අපායෙන් අපායට වැටි අකුසල විපාක ගෙවෙනවා. එතකොට යා කරලා තියෙන පින් ටික අපාය කියන්නේ පින විපාක දෙන තැනක් නෙමෙයි. ඒවා එහෙම යටපත් වෙනවා. ගති සම්පatti ගති විපatti කියන මේ ගති අනුව තමයි කර්මයේ බලවත් වෙන්නේ. දැන් තියෙන අපායේ ගතිය. අපායේ මතුවෙන්නේ පින නෙමෙයි අකුසලෙ. දැන් අපි හිතමු යා කරගත් අර 180ක් තරම් අකුසල් ටික ඔක්කොම අපායෙම විපාක දීලා කල්ප ගාණක් අපායේ පැහුණා කියලා.
දැන් කර්ම විපාකත් ගෙවිලා අවසන් වෙනවා. අර අකුසල් ගෙවල අවසන් වෙනකොට දැන් බලවත් මොකක්ද? ඉතුරු වෙච්ච පින බලවත්. අපායෙන් චුත වෙලා එනවා යා මනුස්ස ලෝකෙට. දැන් ඉන්නේ කල්ප ගණන් අපාය අකුසලයේ ගෙවලා. උපදින්නෙම බොහෝම පොහොසත් තැනක. පෙනුමෙන් ගත්තත් ලස්සනයි, රත්තරන් පාටයි. පිරිසක් අතරට ගියත් පෞරුෂය, පෙනුම, ගෞරවය, කීර්තිය හැමදේම ලැබෙනවා යාට. එයා සමාජ පිළිගන්නවා. මොන දේ පටන් ගත්තත් හරියනවා. මොන ව්‍යාපාර පටන් ගත්තත් හරියනවා. බලාගෙන ඉන්න ඇති දියුණු වෙනවා. සල්ලිද, බලයද, කීර්තිය හැමදේම ලැබෙනවා. හැබැයි මේ මොනවා ලැබුණත් කොහේ ඉඳන් ආපු කෙනෙක්ද මේ? කල්ප ගණන් අපායි දුක් විඳලා ආපු සංසාර පුරුද්ද තියෙන අපායට මතක තියාගන්න. විඥානේ පුරුද්ද තියෙන සුගතිගාමී විඥානයක් නෙමෙයි. අපායගාමී විඥානයක පුරුද්ද තියෙන්නේ අපායට. ඒ නිසා කෝටි ගණන් තිබ්බත් කරන්නේම ජඩකම්. කරන්නේ අපරාධ. කරන්නේ හොරකම්. ව්‍යාපාරය පටන් ගත්තත් දුරාචාරයක තමයි යෙදෙන්නේ. එතකොට එහෙම පව්කාරයෙක් දිහා බලලා කෙනෙක් ඇස් දෙකෙන් පේන දෙයට අනුව බලලා කිව්වොත් බලාපල්ලකෝ අර පව්කාරයටමනේ හරි ගිහිල්ලා තියෙන්නේ. අච්චර අකුසල් කරන මිනිස්සයාටමනේ හරියන්නේ. කොහොමේ විපාක කියලා අපි හිතුවොත් අපිට ඇස් දෙකෙන් පේන දේෙන් අපි හිතුවොත් අපි මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා. මොකද අපිට යාගේ සංසාර ගමන තේරෙන්නේ නැහැ. එයා මේ මනුස්ස ලෝකේ ඉන්න අවුරුදු කීපය තුල ආයෙමත් අර පුරුදු මහගෙදරට ඇදෙනවා වගේ සතර අපායට යන්න විශාල කර්ම ගොඩක් කරගෙන ආයි වැටෙනවා අතන්ට. ඒ නිසා අපි පෙර සංසාර ගමන ගැන දකින්න නැතුව ඇස් දෙකෙන් පේන දේ තුල නිගමන ගන්න හොඳ නෑ කර්මයක. දැන් ඔය එක පැත්තක්. ඊළඟට ඕකෙම අනිත් පැත්ත හිතන්න. අපිට පේනවා හොඳට ඉන්න මිනිස්සුන්ටම ඇයි මේ කරදර? එහෙමත් අපි කියනවන්නේ. සමහර ලාවට ඔබ බලන්න ඔය බොහෝම අහිංසක මිනිස්සු ඉන්න අහිංසක අම්මලා ඉන්න. අපි ඉතින් ලංකාව වටේ බනට යනකොට අපිට සමහර මුණ ගැහෙනවා. බොහෝම සද්ධාවන්තයි. උදේ පාන්දර නැගිට්ටත් පැන් එකක් හරි පෙරලා තියලා බුදුන් වදින. ඊළඟට ගෙදර මොනවා හරි මඤ්ඤොක් කාලයක් තඹ ගත්තත් ඉක්මනට බුද්ධ පූජාව තියලා තමයි බුදුන් ඇඳලා කන්නේ. සතර පොයට සීල් ගන්න යනවා. හොඳට සීල් ඇඳුමක් නැති වෙයි. හැබැයි ඒත් පන්සලේ ගිහිල්ලා ඉරිච්ච සීල් ඇඳුමක් හරි ඇඳගෙන ගිහිල්ලා වාඩි වෙලා එදා දවසේ පුළුවන් විදිහට ගුණ ධර්මයක් රකින්න. තමන් කොහොම හරි ණය වෙලා හරි පින්කම් කරන. ආසාවෙන් පින්කම් වලට යනවා. හැබැයි ඒ මිනිස්යාටමයි කරදර. අලි ගහන්නෙත් ඒ මිනිස්සුන්ටමයි. එක්ක මොනවා හරි කරදරයක්. එක්ක ගහක් කඩාගෙන වටනත් එක්ක ගෙට ගහක් කඩාගෙන වැටෙනවා. එක්ක ලෙඩ රෝග කරදර, බොරු චෝදනා, මිනිසුන්ගේ කතා කොච්චර හොඳට හිටියන් නින්දා අපහාස, කරදර, බාධා, හිරිහැර එක පිට කරදර එනවා. එහෙම වෙනකොට අපිම කියන අච්චර හොඳට ඉන්න සීල් ගන්න, භාවනා කරන, දන් දෙන, පින්කම් කරන මේ මිනිස්සයාටම නෙමේ කරදර. අපිට එහෙම හිතෙන්නේ නැද්ද? සමහර ලාවට අපි එහෙම හිතනවා. ඒ අපේ ඇස් දෙකට පේන දේ, ඒ ඇස් දෙකට පේන දේ ඒ වෙලාවට හරි. ඒ පේන දේ ඒ මොහොතට හරි. හැබැයි සංසාර ගමන අපි දන්නේ. එහෙම වෙන්න පුළුවන් මෙන්න මේ වගේ අයට. ඒ තමයි බුදුහාඳුරු පෙන්නනවා. අපි හිතමු කෙනෙක් ඉන්නවා හරියට පින් කරන කෙනෙක්. හොඳට පින් කරන මිනිසෙක් ඉන්නවා. පින් කරන අම්මා කෙනෙක් ගැන හිතමු. 180ක්ම ජීවිතේ පින් කර ගන්නවා. දැන් අර අනිත් අර කලින් කියපු කෙනාගේ අනිත් පැත්ත. 180ක්ම පින් කරන. හැබැයි ඔබ හිතන්න සෝවාන්වත් වෙලා නැත්නම් අකුසලු ටික හරි කෙරෙනවද නැද්ද? ඉරිසියාව ඇති වෙනවා, කේන්ති යනවා, එකට එක කරනවා, බැන ගන්නවා, රණ්ඩු වෙනවා. ඔය ඉතින් තියෙනවනේ සාමාන්‍ය හිතේනේ. ගැටෙන ස්වභාවය, ආසාව, ඇල්ම, තණ්හාව තියෙනව නැත්තේනේ. මාර්ගඵල ලැබලා නැත්නම් අපායගාමී අකුසලු ටික හරි කෙලෙස් ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, කෙලෙස් ඇති වෙනවා. දැන් අපි හිතමු 120ක් තරම් අකුසල් ටිකකුත් කෙරිලා තියෙනවා. හැබැයි 180ක්ම පින් කරගත්ත හොඳ පින්වන්ත කෙනෙක්. දැන් මේ කෙනා මරණාසන්න වෙනකොට පින බලවත් වැඩි. අපි හිතමු පින බලවත් වෙලා යා මරණින් මත්තේ උපදිනවා කියලා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා හිතන්න. දෙව්ලොව කියන්නේ අකුසල් විපාක දෙන තැනක්ද පින විපාක දෙන තැනක්ද? පින. දිව්‍ය ලෝකෙ ඉපදිච්ච ගමන් එතන තියෙන ගති සම්පත්තිය.
දෙව්ලොව ඉපදිච්ච ගමන් එයා කරපු අකුසල් තිබ්බනම් ඒවා හේම යටපත් වෙනවා. දිව්‍ය ලෝකේ කියන්නේ අකුසල් විපාක දෙන පරිසරයක් නෑ. ඒ අකුසල් ටික යටපත් වෙලා කරපු පින් ටික දෙව්ලොවින් දෙව්ලොවට විපාක දෙනවා. සමහර දෙවිවරු ගැන දේශනාවල තියෙනවා නිම්මාන රති දෙව්ලොව පහළ වෙනවා. එහෙ සැප විඳලා තවතිසා දිව්‍ය ලෝකේ පහළ වෙනවා ආයි. ඊළඟට තුසිත දිව්‍ය ලෝකේ පහළ වෙනවා ආයිම. එහෙන් චුත වෙලා යාම දිව්‍ය ලෝකේ පහළ වෙනවා. එහෙ දිව්‍ය ආයුෂ කිවලා සැප සම්පත් ඉඳලා එහෙන් චුත වෙලා ආයි චාතුම් මහරජික දිව්‍ය ලෝකේ ආයි පහළ වෙනවා. මේ සදෙව්ලොවම දෙව්ලොවින් දෙව්ලොවට පිනේ විපාක ගෙව සමහරු කල්ප ගණන් දිව්‍ය ලෝකෙම ඉන්නවා කිය. කරගත්ත පින බලවත් නා. එතකොට අපි හිතමු කෙනෙක් දැන් දෙව්ලොව ඉපදිලා දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට අර කරපු පිනේ විපාක විඳ යනකොට පිනට මොකද වෙන්නේ? පිනත් විපාක දීලා අවසන් වෙනවා. මේ හැම දෙයක්ම පින වේවා පව් වේවා විපාක දීලා කර්ම ශක්තිය ඉවර වෙනවා. අර පිනේ විපාක දිව්‍ය ලෝකේ ගෙවලා අවසන් වෙනකොට දැන් ඉතුරු වෙලා තියෙන්නේ අකුසල් ටික. අකුසල් මතු වෙනකොටම පින අවසන් වෙනකොට දෙව්ලොවින් චුත වෙලා යා වැටෙනවා මනුස්ස ලෝකෙට. අපි හිතමු අපායට නොවැටි යා මනුස්ස ලෝකෙට ආවා කියලා. අකුසල් බලවත් වෙලා අපායකට නොවැටි යන්තම් පිනකින් මනුස්ස ලෝකෙ ඉපදුණා. එයා උපදින්නෙම අකුසල් බලවත් වෙලා. උපදින්නෙම දුප්පත් තැනක සමහරලාවට. බොහොම අසරණයි. මොන දේ කරන්න උත්සාහ කරත් සමහරට පෙනුමක් නැහැ, පෞරුෂයක් නැහැ, තැනකට ගියාට පිළිගන්නේ නැහැ. රූපෙන් ලස්සන නැති වෙන්න පුළුවන්. ඊළඟට එයා කියන දේ කෙනෙක් ගණන් ගන්නේ නැහැ. එයාට උසුළු විසුළු කරනවා. එයා කොච්චර මොන දේ කරත් අනිත් අයට එයාගේ වැරද්දමයි පේන්නේ. ඒ වගේ සමාජ ජීවත් වෙනකොට නිന്ദා, අපහාස, කරදර, බාධා, ප්‍රශ්න, අගහිඟකම් කොච්චර දියුණු වෙන්න උත්සාහ කරත් මොකක් හරි කරදරයක්. හේනක් වැපිරුවත් එක්කෝ නියගයකට හරි අහු වෙනවා. ජීවිතේ කරදර බාධා පිටමයි එක පිට කරදරම එනවා. හැබැයි දැන් මේ කොච්චර කරදර ආවත් කොහේ ඉඳන් ආපු කෙනෙක්ද මේ? දිව්‍ය ලෝකේ ඉඳන් පෙර සසරේ පුරුද්ද තියෙන්නේ පිනට. සංසාර පුරුද්ද තමයි ගොඩක් වැදගත්. සසරේ පින් කරලා පිනට පුරුදු වෙච්ච විඥානයක් තියෙන කෙනා කොච්චර කරදර තිබ්බත් බඩකින්නේ ඉඳලා හරි තමන්ගේ බත්පත් හරි කාට හරි දන් දෙනවා. කොච්චර කරදර බාධා තිබ්බත් බණ අහනවා. සීල් ගන්න යනවා. කොහොම හරි පින්කමක් කරගන්නවා ජීවිතේ. ඒ මොකද සංසාර පුරුද්ද තියෙන්නේ පිනට. එතකොට එහෙම අමාරුවෙන් හරි දන් දෙන, සීල් රකින්න, භාවනා කරන, පින්කම් කරන කෙනෙක් දැකලා ඒ මනුස්සයාට තියෙන කරදර ටික දැකලා අපිට හිතුනොත් මෙච්චර හොඳට ඉන්න මනුස්සයාටමනේ මේ කරදර කොහොමේවැ විපාක කියලා හිතුව. අපි මිත්‍යා දෘෂ්ටියට වැටෙනවද නැද්ද? වැටෙනවා. මොකද අපිට පේන්නේ මේ ඇස් දෙකෙන් දකින්න එක විතරයි. පින්වතුනි, සමහර පුද්ගලයෝ ඉන්නවා අපේ ජීවිතේ ඔබට වඩා මොකද අපි ලංකාව වටේ යන නිසා අපිට මිනිස්සු ගොඩාක් මුණ ගැහෙනවා. අපි ධර්මශාලාවක් හදනවා කියමු. සමහර ගෙවල් වල ලංකාවේ ඉතින් අපි දන්නවා මේ ගෙවල් වල සීට් වහලා නැහැ. සමහර අම්මලා මේ පොල් අතු ටිකවත් ටකරන් කෑල්ලක්වත් දාගෙන නැහැ. වහලේ තෙමෙනවා. තාර සීට් කෑල්ලක් දාගෙන නැහැ. හැබැයි ධර්මශාලාවට සීට් වහනවා කිව්වොත් ණය වෙලා හරි සීට් එකක් හරි අරන් දෙන්න මිනිස්සු නැද්ද? ඉන්නවා. ගෙවල් වල ටයිල් අල්ලලා නැහැ. ගෙවල් වල සමහර මැටි ටික ගාගන්නේ නැහැ. සිමෙන්ති ටිකක් දාගෙන නැහැ. හැබැයි බුදුමැදුරට ටයිල් අල්ලනවා කිව්වොත් එක කැටයක් හරි අරන් දෙන්න මිනිස්සු ඉන්නවා. දැන් ඔබ පන්සල් වලට දාන දීලා ඇතිනේ. දම්පින්කම් කරන අය තමයි මේ බණ කියවන්නේ. ඔබ හිතන්න ඔබ ගෙදර කනවට වැඩිය හොඳට දාන ටික හදාගෙන යන්නේ නැද්ද? පන්සලට දාන ටික හදාගෙන යනකොට කොහොම හරි පුළුවන් නම් බත් වර්ග දෙකක්, එක්කෝ වෑංජන වර්ග 4ක් 5ක්, මොකක් හරි පළතුරු ටිකක්, කිරිහට්ටියක් හරි මොනවා හරි උස්සගෙන වෙනදට වැඩිය හොඳට අරන් යනවන්නේ. ගෙවල් වල කන්නේ කොහොමද? අපි කන හැටි ලිපාදණී කියනවන්නේ. ගෙවල් වල එහෙම කන්නේ නැහැ නේ. සමහරලාට ඒක බතක් වෑංජන දෙකක් ඕක හවස් රත් කරගෙන දවසම ඕක. සමහර වේල් දෙකයි ගෙවල් වල කන්නේ. අපි ඉතින් ওই වෙඩින් එකකට උත්සවයකට ගියාමනේ ගෙවල් වල සාමාන්‍ය මිනිස්සු එහෙම කෑවේ බීවෙනේ. හැබැයි පන්සලට දාන ටික දෙන කෙනා පුළුවන් තරම් උපරිමෙන් ගෙනහිල්ලා සමහරට පාන් කෑල්ලක් ඉනේ ගහගෙන ඇවිල්ලා ගෙදර කාලා නිදා ගන්න. එහෙම දෙමින් මිනිස්සු දන් දෙන්නේ. එහෙම තමයි පින්කම් කරන්නේ. ඒ නිසා තමන්ට පුළුවන් ප්‍රමාණයට වැඩිය මිනිස්සු පින් කරන.
එක දවසක් එක අම්ම කෙනෙක් මට දවසක් ඔය මං කොළඹ බණක් කරලා එනකොට මගේ නම්බරය හොයාගෙන කතා කරා. ඒ අම්ම කතා කරලා කිව්වා නේ හාමුදුරනේ මේ ඔබ වහන්සේ ගලිගමේ හාමුදුරුවෝ ටික මං කිව්වා ඔව් අම්මා ඔබ වහන්සේගේ මේ චෛත්‍යයක් හදනවා කියලා මං ඇහුවා බණකදී මට මේ ගිලන් ආරාමයකුත් තියෙනවා කියලා ඇහුවා මට ගිණුම් අංකයක් දෙන්න කිව්වා මං කිව්වා එහෙනම් අම්මා ලියා ගන්න ඉස්සලා ආධාර දෙන්නේ කොහොමද කියලා මං කිව්වා ගිණුමක් තියෙනවා එන්න බැයි නම් ඉතින් මෙහෙමයි කියලා ඊට පස්සේ කිව්වා එහෙනම් හාමුදුරනේ මං කිව්වා අම්මා ලියා ගන්න දැන් මොකුත් නැහැ කියලා තිබ්බා ඊට පස්සේ ආයි ටිකකින් ගත්තා අරගෙන ඊට පස්සේ මං ඉතින් අංකෙන් අංකේ 6-7 සැරයක් කිව්වා මටත් ඇහෙනවා වටේ කෑ ගහනවා වාහන හෝන් ගහනවා කඩවල් වල සද්ද ඊට පස්සේ ඉතින් මං අංකෙන් අංකේ කිව්වා ඊට පස්සේ ලියාගත්තා ලියාගෙන තිබ්බට පස්සේ ආයි ටිකකින් අරගෙන මේක බැංකුවට දාන්න කියලා මට තේරුණා මේ අම්මා ටිකක් මේ කල්පනා වඩු කෙනෙක්ද දන්නෙත් නැහැ මං කිව්වා අම්මා තේරෙන්නේ නැත්නම් අම්මා බැංකුවට ගිහිල්ලා ওই අංකේ දෙන්න මේ සම්පත් බැංකුවේ අංකයක් දුන්නේ මං කිව්වා ගිහින් කියන්න අම්මට ඉන්න කෙනෙක් උදව් කරයි කියලා ඊට පස්සේ මේ අම්මා බැංකුවට ගිහිල්ලා මට ආයි කෝල් එකක් අරගෙන ගියා මේ ෆෝම් පුරවන්න තියෙනවා කිව්වා ඊට පස්සේ මටත් හිතුණා නේ කරදරයක් මේක කියලා මමත් වැඩ ගොඩකන ඉන්නේ මං කිව්වා අම්මා ඔය දන්න කෙනෙකුට කියන්න පුරවලා දෙයි කියලා ඊට පස්සේ ආයි පැයකට විතර පස්සේ ආයි කෝල් එකක් අරන් කිව්වා හාමුදුරනේ පොඩි මුදලක් දැම්ම ලැබුණද කියලා මං ඇහුවා අම්මා කීයක්ද කියලා රුපියල් 50ක් කිව්වා හැබැයි ඒ කියනකොටම මට හිතුණා ඇත්තටම අසරණ කෙනෙක් මං ටිකක් සද්ද නැතුව ඉඳලා මං ඇහුවා අම්මා ඇත්ත කියන්න අම්මා මොකද කරන්නේ සද්ද නැතුව හිටියා ඊට පස්සේ කිව්වා හාමුදුරුවෝක මට පුළුවන් විදිහට මොකේකට හරි පිනකට ගන්නකො කිව්වා මං කිව්වා හරි අම්මා මං ඒක ගන්නම් අම්මා මොකද කරන්න කියලා ඊට පස්සේ කිව්වා හාමුදුරනේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා කිව්වා අවුරුදු 20 ගානකින් උන්ව දැකලා නැහැ කිව්වා මහත්තයා ඔත්පල වෙලා ගෙදර කිව්වා මම බස් ස්ටෑන්ඩ් එකක හිඟා කනවා කිව්වා එතන සුයිප් විකුණන අර මේ කඩේක දාලා තියෙනවා කිව්වා බන ඒ බණක් යනකොට එතන වාඩි වෙලා ඉන්නකොට තමයි මගේ බණ යනකොට ඉතින් වාඩි වෙලා අහනවා කිව්වා බොහෝ වෙලාවට බණක් යනකොට එතන වාඩි වෙලා බණ අහනවා කිව්වා එතනදී තමයි ওই අංකේ ලියාගෙන කතා කරේ ඊට පස්සේ ඉතින් මට ගොඩක් අනුකම්පා හිතිලා මං කිව්වා අම්මගේ විස්තර ටික දෙන්න මං උදව් කරන්නම් මේ අම්මා කිව්වනේ මේ හාමුදුරුවෝ උදව් කරන බව මං දන්නවා ඔබ වහන්සේගෙන් මං උදව්වක් ගත්තොත් දැන් මං මේ කරපු පින මට නැති වෙනවා කිව්වා මං තියන්නම් කියලා තිබ්බා ඊට පස්සේ මං ගන්නකොට වෙන මිනිස්සෙක්ගේ ෆෝන් එකකින් කතා කරලා තිබ්බේ කාගෙන් හරි ඉල්ලගෙන කඩේ මිනිස්සෙක්ගෙන් හරි එතකොට ඔන්න බලන්න මිනිස්සු පින් කරන කෙනා සමහර වෙලාවට හිඟා කාලා හරි පින් කරනවා එහෙම මිනිස්සු ඉන්නවා සමහර අපිට මෙහෙ එනවා ওই චෛත්‍යයට උදව් කරන මිනිස්සු සමහර වෙලාවට එක් මොනවා හරි පොඩි දෙයක් එක්ක ඔතලා ඇස් පේන්නේ නැති මිනිස්සු දවසේ මොනවා හරි පුංචි දෙයක් කරලා පින්කම් කරලා කැටයකට හරි සල්ලි දාලා ඒක එකතු කරගෙන එනවා ඒ නිසා තමන්ගේ ශක්ති පමණින් පින් කරන කෙනා පින් කරගන්න දක්ෂ වෙන්න ඕන අපි මේ රැස් කරගන්න කර්ම බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි මේ ලෝකෙ මිනිස්සු පිනක වටිනාකම බුදුරජාණන් වහන්සේ තරම් පිනේ වටිනාකම දන්නවනම් කොච්චර බඩකින් හිටියත් බත්පතක් ලැබුණත් තනියෙන් ඕක කාගෙන යන්නේ නැහැ කිය. ඒ නිසා සතෙකුට හරි කොටසක් හරි එක බත් කටක් හරි දන් දෙන්න කිය. ඔබ අහලා ඇති දක්ඛිනාවිභංග සූත්‍රය. බුදුරජාණන් වහන්සේ පෙන්නවා සතෙකුට කුසගින්න නිවා ගන්න එක ආහාර ටිකක් එක සතෙක්ගේ කුසගින්න නිවන්න දෙන්න පුළුවන් නම් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කිය. සසරේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ ආනිසංස ආත්ම 100ක් Tamanට ලැබෙනවා එක සතෙක්ගේ කුසගින්න නිවන්න කෑම ටිකක් දුන්නොත්. අපිට කොච්චරනම් පින ගැන දන්නවනම් පින් කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්න පුළුවන්. දුස්සීලෙක් වෙන්නත් පුළුවන්. හැබැයි කුසගින්න ඉන්න කෙනෙකුට ආහාර ටිකක් දුන්නොත් කුසගින්න නිවා ගන්න ආත්ම 1000ක් ආනිසංස ලැබෙන පිනක් කිය.
එතකොට හොඳට මතක තියාගන්න දුස්සීලයකට දුන්නත් මිත්‍යා දෘෂ්ටිකයකට දුන්නත් ආත්ම 1000ක් ආනිසංස ලැබෙනවා. දැන් අපි හිතමු මෙහෙම අපි පාරේ යනකොට කවුරු හරි ඉඟන්න ඕන තරම් අපිට මුණ ගැහෙනවනේ ඉල්ලන මිනිස්සුනේ. ගෙවල් වලට එනවා පාරේ මුණ ගැහෙනවා. කවුරු හරි පාරේ එනවා. අනේ නෝනා බඩගිනි කන්න නැහැ. කෑම ටිකක් දෙන්න කියලා ඉල්ලගෙන එනවා. එතකොට අපි අහනවාද හිඟන්නගේ ඔයාගේ ආගම මොකද්ද කියලා අහනවාද? ඈ හිඟන්නගේ ආගම අහනවද? ජාතිය අහනවද? ඒව අහන්නේ. හිඟන්නගේ සිල් හොයනවද? හොයනවද නැද්ද? ඒක හොයනවා. හිඟන්නගේ සිල් හොයනවා අපි. දෙන්න එපා ඔක කසිපු කාර්යයක්. අහලා නැද්ද? අහලා නැද්ද එහෙම? කියනවා. දෙන්න එපා ඔක හොරෙක් කියනවා. අහලා නැද්ද? එහෙනම් හිඟන්නගේ සිල් හොයලාද නැද්ද? හොයලානේ. ඒ මිනිස්සයා වැරදි වැඩක් කරනවා නම් ඒකේ විපාක ගෙනියන්නේ කවුද? ඒ මිනිස්සයා අරගෙන යන දිහාක යයි. කුසගින්නේ ඉන්න කෙනෙකුට හිඟන්නෙක් වුණත් දුස්සීලෙක් වුණත් කුසගින්නේ ඉන්න මිනිස්සෙකුට ආහාර ටිකක් දුන්නොත් ආත්ම 1000ක් ආනිසංසයි කියන. මතක තියාගන්න. අනුන්ගේ සිල් හොයන්න ගිහිල්ලා අපේ පින අහිමි කරගන්න එපායි. මිනිස්සය කරගත් දෙයක් කරගෙන යන දිහාක. Tamanට පින් කරගන්න ලැබිච්ච අවස්ථාව අතහැර ගන්න එපා. ඔබ බලන්න අපේ බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව පිරුවා සාරා සංකේය කල්ප ලක්ෂය. ඔය සාරා සංකේය කල්ප ලක්ෂෙටම බුද්ධ ශාසන මුණ ගැහුණේ 24යි. සූවිසි විවරණ ලැබුවා කියන. වැඩිපුර දාන පාරමිතාව පුරලා තියෙන බුද්ධ ශූන්‍ය කාලවල පින්පව් දන්නේ නැහැ. කර්මඵල දන්නේ නැහැ. සීලයක් දන්නේ නැති මිනිස්සු ඉන්න ලෝකික දුගී මගී යාචකයන්ට දන් දුන්න. වෙස්සන්තරාත්මය ගැන හිතන් 7 වාරයක් මහ පොළොව පවා කම්පා කර කර දන් දුන්න වෙස්සන්තරාත්මේ. තමන්ගේ දරුවෝ දෙන්න දන් දුන්නේ සිල්වතෙක්ද? සිල් හොයලා දුන්නේ. අර ජූතකයට. දරුකමටද ඉල්ලගෙන ආවේ? නෑ, වැඩකාරකමට මේ දරුවෝ දෙන්න කියලා තමන්ගේ දරුවෝ දෙන්න ඉල්ලන්නේ. ඒ වෙලාවේ වෙස්සන්තර තාපසයන් වහන්සේ කල්පනා කරනවා දරුවෝ දන් දෙනවා කියලා කියනකොටම ළමයි දෙන්න දුවගෙන ගිහිල්ලා පොකුණකට බැහැලා නෙළුම් කොළ වලින් ඔළුව වහගෙන හැංගුණා. වෙස්සන්තර තාපසතුමා ගිහිල්ලා දරුවන්ගේ නම කියනකොට දුවගෙන ඇවිල්ලා කකුල් දෙක එල්ලීලා අඬන්න ගත්තා. අනේ පියාණනි මේ ජූතකයන් නම් අපිව දන් දෙන්න එපා කියලා. මොකද යකෙක් වගේ රෞද්‍ර මිනිස්සෙක්. දේශනාවේ තියෙන විශාල බඩක් තිබ්බ යක්ෂයෙක් වගේ රූපයක් තිබ්බ කලින්කු රටේ බොහොම අධර්මිෂ්ඨකමින් ජීවත් වෙච්ච ජූතක බමුණා. බමුණා දැක්ක ගමන් ළමයි බය වුණා. ගිහිල්ලා හැංගුණා. දුවගෙන ඇවිල්ලා කකුල් දෙක එල්ලීලා අඬන්න ගත්තා. අනේ පියාණනි මේ ජූතකයන් නම් අපිව දන් දෙන්න එපා කියලා. ඒ වෙලාවේ දරුවෝ දෙන්නගේ කඳුළු වලින් බෝසතාණන් වහන්සේගේ සිරිපතුල් තෙමුණා කියන. බෝසතාණන් වහන්සේගේ ඇස් වලින් වැටිච්ච කඳුළු වලින් අර දරුවෝ දෙන්නගේ පිට තෙමුණා කියන. දරුවෝ දෙන්න වඩාගෙන කියනවා දරුවනේ කැමති වෙන්න නුඹලා දෙන්න ඇතුළු අසංඛේය ගණන් සත්වයන්ව මම සංසාර දුකින් එතර කරවනවා. ඒ නිසා නුඹලා දෙන්න දන් දීලා මං සම්බුද්ධත්වයට පත් වෙනවා. අනාගතයේ අසංඛේය ගණන් නුඹලා දෙන්න ඇතුළු සත්වයන් සංසාර දුකින් එතර කරවනවා. දරුවෝ දෙන්න වඩාගෙන ගිහිල්ලා අර ජූතකයාගේ අත උඩ තියලා පැන් කෙන්ඩියෙන් පැන් වඩනකොට මහ පොළොව පවා ගිගුරුන් දෙමින් කම්පා වුණා කියලා. ඊළඟට වෙස්සන්තරාත්මේ තියෙනවා වෙස්සන්තර කුමාරයා ඉපදිච්ච දවසේ උපෝසත කුලේ ඇතින්නම් සුදු ඇත් පැටියෙක් ගෙනහල්ලා මාලිගාවේ නවත්තලා යනවා. පණ්ඩර නමින් හැදුණපු මේ ඇත් පැටිය. ආකාශචාරී මහා පුණ්‍යවන්ත හස්තියෙක් කියන. මේ ඇතා තමයි රජ්ජුරුවන්ගේ මංගල හස්තිය බවට පත් වෙන්නේ. මේ ඇතා පිට නැගලා දන්සැල් 5ක් හදාගෙන දවස ගානේ දන් දුන්නා කියන. එක දන්සැලකට ගිහිල්ලා දුගී මගී යාචකයන්ට දම් බෙදලා ඊළඟ දන්සැලට යනකොට තමන්ට විරුද්ධ රාජ්‍යයක විරුද්ධ පිරිසක් ඇවිල්ලා කෑ ගහලා ජයഘോഷා කරලා මේ ඇතා අපිට දෙන්න කියලා ඇතා ඉල්ලුවා. ඉල්ලපු ගමන් ඇතාගෙන් බැහැලා හොඬ වැල අරගෙන අර පිරිසගේ අත උඩ තියලා පැන් කෙන්ඩියෙන් පැන් වඩලා ඇතා දන් දුන්නා. ඇතා දන් දුන්නා කියනකොට නගර මිනිස්සු කුපිත වුණා. කුපිත වෙලා තමයි රාජ්‍ය වට කරා මිනිස්සු උද්ඝෝෂණය කරා කියන. මේ ප්‍රමාණයක් නොදැන දන් දෙන මේ වෙස්සන්තර රජා හිටියොත් යකෙකුට හරි අපිවත් දන් දෙයි. මේ රාජ්‍යයෙන් පන්නලා වංකගිරියටම පන්නන්න ඕන කියලා මිනිස්සු උද්ඝෝෂණය කරා මාලිගාව ඉස්සරහා.
මාලිගාවෙන් එලවන්න කියලා දන් දුන්නා කියලා. ඒ වෙලාවේ පිය රජ්ජුරුව ඇවිල්ලා කිව්වා මිනිස්සුන්ගේ උද්ඝෝෂණේ සාධාරණයි. රාජ්‍යයටම හිතපු වටිනාම හස්තියා දන් දීලා තියෙන. මිනිස්සු කුපිත වෙලා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ කියනවා මට මේ රාජ්‍ය තුල රිසිසේ පින්කම් කරගන්න විදිහක් නැත්නම් වංකගිරියට ගිහිලා තපස් රකින්න එක හොඳයි. පසුවදා තමන්ගේ දේවියට දායාදයෙන් ලැබිච්ච සියලු වස්තුව රැස් කරලා දුගී මගේ යාචකයන්ට දවස පුරාම ඔක්කොම ටික දන් දුන්නා. දන් දීලා තමයි වංකගිරියට පිටත් උනේ තවුස්දම් පුරා. එතකොට අපිට පේනවා ඔබ ওই වෙස්සන්තර කතාව අහලා ඇතිනේ. 7 වාරයක් මහ පොළොව කම්පා වෙනවා වෙස්සන්තර ආත්මි දන් දෙනකොට. හැබැයි දන් දෙන්නේ සිල්වත්තු හොය නෙමෙයි. එහෙම හොය දෙන්න බෑ. අපි දන්නේ. ඒ නිසා Tamanට ලැබුණේ සතෙකුට කෑම ටිකක් දෙන්න නම් ඒ සතාට හරි කුසගින්න නිවා ගන්න කෑම ටිකක් දෙන්න. බුදුරජාන් වහන්සේ පෙන්නනවා මහණෙනි කෙනෙක් උයා පිහාගත්ත භාජනයක් හොදලා ඉඳුල් වතුර ටික විසිකරත් හිතන්න කියනවා මේ ඉඳුල් වතුර මහ පොළොවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා. ඒකත් දානමය පිනක් කියනවා. ඉඳුල් වතුර කන සත්තු නැද්ද? කොච්චර බලන්න ওই බත් ඇට කන සත්තු. පණුව කොච්චර අර ඇටේ හරි අහුලගෙන කන සත්තු කොච්චර ඉන්නවද? චේතනාව තුලයි පින රැස් වෙන්නේ. ඒ නිසා චේතනාව තුල දානමය චේතනාව මෛත්‍රී සහගත චේතනාව අපි තුල තියෙනවා නම් ඒ තුල අපිට විශාල පිනක් රැස් වෙනවා. සිල්වතුන්ට දන් දෙනකොට ආනිසංස වැඩි. ඒක හරි. සිල්වතුන්ට දන් දෙනකොට ආනිසංස වැඩි. හැබැයි දුස්සීලයකට දුන්නත් පින නැති වෙන්නේ නැහැ. පිනක් තියෙනවා. ආත්ම 1000ක ආනිසංසයක් තියෙනවා කිය. හැබැයි එතනින් එහා සිල්වත් උපාසකයෙකුට දන් දුන්නොත් ආත්ම ලක්ෂයක් ආනිසංසයි කිය. සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙකුට එක දානයක් පූජා කරොත් අනන්තයි අප්පමෙයයි කියන සීමා කරන්න බෑ කියන ආනිසංස. ඒ නිසා දානේ වටිනාකම දන්න කෙනා, පිනක වටිනාකම දන්න කෙනා තමන්ගේ ජීවිතේ ලැබිච්ච හැම මොහොතකම ටික හරි පින් කරගන්න දක්ෂ වෙන්න. පින කියන්නේ මහා පුදුම දෙයක්. දැන් පින්වතුනි අපිට මේ පෙර පිනක් තියෙන්නේ මේ. මේක තමයි මහා මංගල සූත්‍රය කියන්නේ පුබ්බේච කත පුඤ්ඤතා. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පිනක් නිසා තමයි ඔබ මනුස්ස ජීවිතය ලැබුවේ. පෙර පිනක් නිසා තමයි කල්යාණ මිත්‍ර සේවනයක් ලැබුවේ. පෙර පිනක් නිසා තමයි බණක් අහන්න පුළුවන් ගමක රටක පළාතක ජීවත් වෙන්න ලැබුණේ. එතකොට බණක් අහන්න පුළුවන් ගමක රටක පළාතක ඔබ ජීවත් වෙනවා. පින් කරන්න පුළුවන් තැනක ඔබ ජීවත් වෙනවා. ඒ නිසා මේ පෙර පිනක් මේ ඔබට විපාක දීලා තියෙනවා. හැබැයි මේ පෙර පින අහිමි වෙන්න පුළුවන්. පෙර පින අහිමි වෙන්න වැඩි වෙලාවක් යන්නේ මතක තියාගන්න. සමහර ලාවට එක රැයයි අද හොඳට හිටපු මිනිස්සයා සමහරට උදේ බලනකොට ඇඳේ ඔත්පල වෙලා වෙන්න බැයිද? සමහර වෙලාවට මේ හොඳට කකුල් දෙකෙන් ඇවිදගෙන යන මිනිස්සයා පහවදා බලනකොට එක්ක රෝද පුටුවට වැටලා. ඒ නිසා ජීවිතයේ කෙනෙක් අසරණ වෙන්න, තනි වෙන්න, කඩාගෙන වැටෙන්න කොසල් රජුරුව විශාල රාජ්‍ය දඹදිව 12 මහ ජනපද අතර විශාලම රාජ්‍ය පාලකයා. කාත් කවුරුත් නැතුව අම්බලමක කියන මැරුණේ. ඒ නිසා මතක තියාගන්න පෙර පින ගෙවිලා යනකොට සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙන්න පුළුවන්. මිනිස්සු ඉන්නවා මහා බලවත්තු හැටියට ඉඳලා හිටි ගමන් ඔළුව අවුල් වෙනවා. පිස්සු හැදිච්ච මිනිස්සු ඉන්නේ. ඒ නිසා ජීවිතේ කෙනෙක්ව කඩාගෙන වැටෙනවා කියන්නේ ජීවිතේ සම්පූර්ණයෙන්ම තියෙන දේපල එක රැයෙන් සමහරලාවට තියෙන දේවල් නැතිලා මහපාරට වැටෙන්න පුළුවන්. එක රැයයි සමහරලාවට කෙනෙක් කඩාගෙන වැටෙනවා. ඒ නිසා කර්මයත් එක්ක යන සංසාර ගමන හැම වෙලෙම කර්මය ගැන හිතන්න. මෙන්න මෙහෙම හිතන්න. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ඔබටත් එකයි මටත් එකයි. මෙන්න මේ විදිහට හිතන්න කියනවා. කම්මස්ස කෝමි මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාදෝ මම කර්මයේ දෑවැද්ද කරගත්ත කෙනෙක්. කම්ම පටිසරණෝ මම කර්මයේ පිළිසරණ කරගත්ත කෙනෙක්. කම්ම බන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑයා මම රැස් කරගත්ත කර්ම. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ මම යහපත් දෙයක් කරොත් මට යහපත් විපාක ලැබෙනවා.
මම කරන්නේ අයහපත් දෙයක් නම් ඒ අයහපත් විපාක අරගෙන යන්නේ මමමයි කියලා හිතන්න කියලා. ඒ නිසා මතක තියාගන්න අපිම වපුරපු දේවල් අද අපි මේ අස්වැන්න නෙලන්නේ. අපිට කරදර බාධා ප්‍රශ්න එනකොට හිතන්න මේ කවුරුත් කරපු දේවල් අපි ගෙනියනවා නෙමෙයි. අපිට නිකන් පේනවා එහෙමයි වගේ. අපි ඒ නිසා කියනවා මේ මුන් නිසා තමයි මේ ඔක්කොම. කියන්නේ නැද්ද අපි? කියනවනේ ගෙවල් වලනේ කාගේ හරි පිටින් තියෙනවා. එක්ක ළමයින්ගේ පිටින් හරි තියෙනවා. මේ මුන් නිසා තමයි මේ ඔක්කොම. අපිට මේ කරදර ඔක්කොම මෙන්න මේ උන් නිසා තමයි කියලා කාගේ හරි පිටින් තියෙනවා. හැබැයි මතක තියාගන්න අපි දන්නේ නැති වුණාට අපිත් මේ ප්‍රශ්නවල කොහේ හරි කෙලවරක සසරේ ඉඳලා තියෙනවා. අපි කවුරුත් වපුරපු දේවල් අද අපි අස්වැන්න නෙලනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනාවේ පෙන්නනවා මහණෙනි තමන් කරගන්න කර්ම තමන් ගෙනියනවා මිසක් ඒක අනුන් ගෙනියනවා නෙමෙයි කියලා. දැන් අපි පෙර වපුරපු දේවල් අද අස්වැන්න නෙලන්නේ. හැබැයි අද වපුරන දේවල් අනාගතේ අපිට අස්වැන්න නෙලා ගන්න ලැබෙයි. ඒ නිසා අද අපි සීල් රැක්කා කියලා ඒ අද ඔබ හොඳට බණ අහනවා කියන්නේ ඒ අද ඔබ හොඳට ගුණධර්ම රකින්න ධර්මානුකූලව ජීවත් වෙනවා. ඔබ හොඳට පින්කම් කරනවා. ඒ ඉතින් අද පෙර ප්‍රශ්න කරදර බාධා එනකොට මෙච්චර හොඳට ඉන්න අපිටම ඇයි මේ කරදර කියලා හිතනවා නම් හොඳට ඉන්නේ දැන්නේ. පෙර කරපු ඒවා එනවා. පෙර සසරේ කරපු ඒවා එනවා. පෙර වපුරපු දේවල් අද අපි අස්වැන්න නෙලනවා. අද වපුර ගන්න දේවල් අපිට අනාගතේ හොඳ අස්වැන්න ලැබෙයි. ඒ නිසා කොච්චර කරදර ආවත් බුදුරජාණන් වහන්සේ පෙන්න අඬා හරි සීල රකින්න කියන. පෙර කර්ම විපාක එනකොට කොච්චර කරදර බාධාවත් මහණෙනි අඬා හරි ගුණධර්ම පුරන්න. මොකද ඒ පෙර කර්ම විපාක එක පිට අපිට කරදර බාධා එන්න පුළුවන්. දැන් බලන්න ඉපදීමම දුකක්. කොහේ ඉපදුනත් දුකක්. ඉපදුනා නම් ඒකාන්තෙම ලෙඩ වෙනවද නැද්ද? ආයි ලෙඩ ඒක නවත්තන්න බෑ. බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණාද නැද්ද? උන්වහන්සේත් ලෙඩ වුණා. බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්න ආසන්න වෙනකොට ලේත් සමග බඩේ ලියන. ලෝහිත පක්ඛන්දිකා රෝගය කියලා ධර්මයේ සඳහන් වෙයි. ආනන්ද කලන්තේ පිපාසයි ඉක්මනට සංගල සිවුරේලලා ආසනයක් පනවන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කොන්දේ අමාරුවක් ගැන දේශනාවල තියෙන. දරුණු හිසේ කැක්කුමක් විටින් විට බලවත් වුණා කියන. අන්තිම වස් කාලේ ගත කරනකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුනා කියලා දේශනාවේ තියෙන. එතකොට අපිට පේනවා එහෙනම් බුදුහාඳුරට ලෙඩ වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වයසට ගියේ නැද්ද? මහා පුරුෂ ලක්ෂණ 32ක් දරාගෙන හිටියත් උන්වහන්සේත් පිරිනිවන් පාන ආසන්න කාලේ එනකොට වයසට ගියා. ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටන් කියන දි รา පු කරත්තයක් වගේ කියන. අමාරුවෙන් දි รา පු කරත්තයක් පාරේ අරගෙන යනවා වගේ තමයි කියන මේ කය දැන් පරිහරණය කරන්න. එහෙනම් බුදුහාඳුරුත් වයසට ගිහිලාද නැද්ද? වයසට ගියා. අපි කවුරුත් එහෙනම් ඉපදුනා නම් ලෙඩ වෙනවා වයසට යන. පිය විප්පයෝගෝ දුක්ඛෝ. අපි ආදරය කරන අපි ඇලුම් කරන අපිට හිතයිසි අය 300ක් අපි වටා ඉන්නවා කියන්නේ එතන මලගෙවල් 300ක්. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මලගෙවල් 10ක්. අපි කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි ඇත්ත. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඊළඟට අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන් එකතු වෙනවා වගේම අපිට සසරේ හතුරු මුණ ගැහෙනවා. එක දේශනාවක තියෙනවා නිතර අපිට මුණ ගැහෙන්නේ සංසාරේ බැඳීම් තියෙන පුද්ගලයෝ. ඒ බැඳීම් සසර හිතයිසීන් වෙන්න පුළුවන් හතුරු වෙන්න පුළුවන්. වෛර පරිමහන්න මුණ ගැහෙනවා හතුරු. ඒ වගේම සම්බන්ධතා මත තමන්ගේ ඇල්මට මුණ ගැහෙන අය ඉන්නවා. ඒ වගේමයි හතුරු ඉන්නේ අර විදිහ හොයන්න බැරි විදියට එන්නේ හතුරා. හතුරා ඉන්නේ මං ඔන්න හතුරෙක් බේන් එනවා කියාගෙනද? නෑනේ. වැදගෙන ඉන්නේ අපි ළඟට නම් ඉන්නේ වැදගෙන බඩ ගාගෙන ඉන්නේ. ಗುಣ කියාගෙන ඉන්නේ. ඒ වගේ හොයන්න බෑ. අසහතං සාත රූපේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා අසාර දේවල් සරු විදිහට වෙස්වලාගෙන ළඟට එනවා හොයන්න බෑ. දුක්ඛං සුඛස්ස රූපේන දුක සැපක් හැටියට වෙස්වලාගෙන තමයි කියනවා. අනේ සැපක් කොච්චර වාසනාවක්ද කියලා අහුවෙනවා බලපුවාම දුකට. පිය රූපේන අප්පිය. අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපෙන් වෙස්වලාගෙන ළඟට එනවා කියන. පේන්නේ ප්‍රිය දෙයක්, ලස්සන දෙයක්. මගේ වාසනාව අනේ මගේ පින කියලා හිතන්න. හැබැයි ඒකමයි තමන්ගේ විනාශයට කැරකිලා එන්නේ. එහෙම තමයි එන්නේ කැරකිලා.
කර්ම විපාකෙන්නේ මේ විදිහට. ඒ නිසා පින්වතුනි ජීවිතේ අපිට සම්බන්ධතා ඇති වෙන පුද්ගලයෝ අතර අපි දන්නේ නැහැ. ඒක අපිට හොයන්න බෑ. සංසාර හතුරෝ ඉන්නවා. අම්මා තාත්තා හැටියට ඉන්නේ නැද්ද සසර හතුරෝ? ඉපදිච්ච ගමන් දරුවන්ගේ බෙල්ල මිරික නම්මලා නැද්ද? ගුණ යහපත් අය අතර අර එහෙම චරිතක් නැද්ද? ඉන්නවා. ඔබ දැකලා ඇති පූසියෝ, තමන්ගේම පැටව කන පූසියෝ නැද්ද? සංසාර හතුරෝ. අම්මා කෙනෙක් හැටියට ආවත් සතෙක් විදිහට ආවත් ඒ සසර හතුරෝ. දරුවෝ එනවා සංසාර හතුරෝ. දරුවෙක් කුසට ආවට පස්සේ අම්මා කෙනෙක් පුදුම හීන දකින්න. උපදින්න කලින් ඇඳුම් අහන්නේ. සිහින මවා ගන්නවා ලොකු වුණාම මේ ඉස්කෝලේට යවනවා මගේ දරුවා මේ විදිහ අනාගතයක් හදනවා. දරුවා ඉපදෙනකොට හිතනවා ලෝකයක් ලැබුණා කියලා හිතනවා. සමහරවිට ඒ දරුවා නිසාම අන්ත දුක් ඉඳලා ඒ දරුවා නිසාම ජීවිතේ විනාශ වෙලා යනවා. ඒ ළමයාගෙම මැරුම් කණයි නැද්ද? අජාසත්ත ගැන හිතන්න. බිම්බිසාර රජුරවන්ට සෝවාන් වෙන්න පින තිබ්බා. ආරාමයක් හදලා පූජා කරා බුදුහාමුදුරන්ට. බුද්ධ ශාසනයේ පළවෙනි ආරාමේ වේලුවනේ. හැබැයි තමන්ගේ පුතෙක් හැටියට ආවේ සංසාර හතුර පලිගන්න. අන්ත වද දීලා යටිපතුල් ඉඳන් පළලා ලුණු දාලා ගිනි පොකුරු උඩ ඉඳන් ඇවිද්දෝලා පිය රජුරවන් මරන්නේ. අජාසත්ත. ඒ වගේ සසර කර්ම විපාක අපිට හොයන්න බෑ. ඒවා පස්සෙන් එනවා. සමහරලාවට පෙම්වතා හැටියට ඉන්නේ සංසාර හතුරා වෙන්න පුළුවන්. පෙම්වතිය හැටියට ඉන්නේ සංසාර හතුරෙක් වෙන්න පුළුවන්. ඒ වගේ සමහර අය අපිට මුණ ගැහෙන දැන් ඔය මම ගොඩක් බන්ධනාගාරවල බණ කියලා තියෙනවා. එක සැරයක් මම ඔය වගේ බණක් කියනකොට මේ ඉස්සරහාක වාඩි වෙලා හිටපු මිනිස්සෙක් හයියෙන් ඇඬුවා. මම බණ නැවැත්තුවා. ඊට පස්සේ ජේලර්ලා ඇවිල්ලා අත් දෙකෙන් අල්ලලා නැගිට්ටෝලා මේ එළියට එක්කන් ගියා. ගිහිල්ලා මට කිව්වා හාමුදුරු දැන් බණ කියන්න කියලා. මම අපි එළිය තියාගන්නම් කියලා. බණ ඉවර වුණාට පස්සේ මං ජේලර්ලාගෙන් ඇහුවා කෝවර අඬපු කෙනා කියලා. හාමුදුරනේ එළිය අයිනක වාඩිලා මං කිව්වා එක්කේ එන්න කියලා. අඬලා ඊට පස්සේ කිව්වනේ හාමුදුරනේ අවුරුදු 13ක් ආදරය කරලා කිව්ව බැන්දේ. අද එල්ලුම් ගහට නිය වෙලා ඉන්නේ බෙල්ල මිරිකලා බිරිඳගේ මරලා. බෙල්ල මිරිකලා තියෙන්නේ බත් එකේ වැලි කැටයකට. ඔන්න ප්‍රශ්නේ. කෙනෙකුට ආයි සංසාර හතුරෙකුට ඒ හතුරුකම මතු වෙනකොට ඒකට ආයි 아무තු හේතුවක් ඕනේ. බීලාව ඇවිල්ලා ඉතින් බීලාවම ඉතින් ගෙවල් වල ගොඩ රණ්ඩුනේ. කෝ ගණින් කෑම එක කීවා. එතකොට ආදරෙන් කෑම එක දෙනවද? මේ කාපක් කියලා පිගාට දැම්ම මේසෙට. දාපු ගමන් කනකොටම කටස් ගාලා ගල් කැටේ හැපුණා. හැපිච්ච ගමන් කේන්ති ගියා කෑම එක පොලේ ගහලා බෙල්ල මිරිකුවා. රණ්ඩුව දිගට ගියා බෙල්ල මිරිකුවා මැරෙන්න. එතකොට බලන්න අවුරුදු 13ක් ආදරය කරනකොට කවදාවත් හිතුණද මේ මාව මරණ මගේ මාරයා කියලා? නෑ. පෙම්වතා විදිහට ආවේ සංසාර හතුරා. ඒ වගේ මේ යන සංසාර ගමනේ අපිට හිතවත්තු හැටියට අප්‍රිය පුද්ගලයන් මුණ ගැහෙනවා. ඒක ආර්ය සත්‍යයක්. ඒක තමයි ධර්මයේ පෙන්වන්නේ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් එක්ක එකතු වීම දුකක්. කරන්න දෙයක් නැහැ. ජීවත් වෙලා ඉන්නවා කියන්නේ අපිට තරහකාරයෝ, හතුරෝ, ඊර්ෂ්‍යාකාරයෝ කොච්චර මුණ ගැහෙනවද? රස්සාව කරන තැන වුණත්, බස් එකක නැග්ගත්, පාරක වුණත්, අසල්වැසියෝ අතර වුණත් ජීවත් වෙන පරිසරය තුල අපිට එවැනි පුද්ගලයෝ එක්ක ජීවත් වෙන්න වෙනවා. ඒක දුකක්. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඊළඟට යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ. අපි යමක් කැමතිද ඒ කැමති දේ නොලැබීම දුක. ඊළඟට බුදුහාඳුරෝ මරණම්පි දුක්ඛං. මරණේ දුක. ඔය ජීවත් වෙන කාලය තුල ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. අපි කොච්චර අඬලැද්ද? ශෝක පරිදේව මිනිස්සු නංගොත් කිය අඬන්නේ නැද්ද? පපුවට ගහ ගන්නවා, ඔලුවට ගහ ගන්නවා, විලාප දෙනවා, නංගොත් කිය අඬන. දුක්ඛ දුක් විඳිනවා. දෝමනස්ස හූල්ලනවා. උපායාස කියන්නේ සුසුම් හෙලන. ඕක තමයි ජීවිතේ. ඒ නිසා මෙන්න මේ දේවල් අපිට සසරේ අත්දකින්න වෙනවා. ඉපදුනා නම් ඒක දුකක්මයි. ඔය දුක අපිට ජීවිතේ අපි කරා කැරකිලා එනවා. ඒ නිසා මෙන්න මේ දුකෙන් මිදෙන්න තියෙන එකම මාර්ගයයි ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ධර්මාවබෝධය ලැබලා නිවන කරා යන්නේ. ඉතින් ඒ පිණිසයි අපි බණ අහන්නේ, ඒ පිණිසයි දන් දෙන්නේ, ඒ පිණිසයි සීල් රකින්නේ, ගුණ ධර්ම පුරන්නේ. ඔබ පින්කමක් කරා ප්‍රාර්ථනා කරන්න මේ රැස් කරගත්ත පින මට නිවන් අවබෝධයටම පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාව. ඒකට ධර්මයේ කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරනවා කියලා.
නිවන අරමුණු කරගෙන පින් කරන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. එහෙමනම් පින්වතුනි ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින්. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. හොඳයි ඔහොම ඇඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.